අපිට වෙනවා අපහු ගන්න පුළුවන්. හොඳයි. දැන් මෙන්න මේ ගැලීම් සටහන තමයි මේ අපේ ගැටලුවට අදාළ. ඒ කියලා කියන්නේ යම් සංඛ්‍යාවක් ආදානය කළාට පස්සේ මේ සංඛ්‍යාවේ වර්ගමූලය ගණනය කිරීම. එතකොට අපි සංඛ්‍යාවක වර්ගමූලය ගණනය කරනකොට අපි දන්නවා පරිගණකයේ අතරමං වෙනවා යම් එරර් එකක් එන්න පුළුවන් සංඛ්‍යාව ධන නොවන අවස්ථාවක වර්ගමූලය හොයන්න කියලා කිව්වොත්. ඒ නිසා අපේ ගැලීම් සටහනේ අපි සඳහන් කරන්න අවශ්‍ය වෙනවා ආරම්භය ඊළඟට ඇත්තටම ස්ටාර්ට් කියන එක මම මේ පාවිච්චි කරලා තියෙන මෘදුකාංගයේ මේන් කියලා තමයි ලැබෙන්නේ. ගැටලුවක් නැහැ. ස්ටාර්ට් ඉන්පුට් නම්බර් එක වැඩි බිඳුවද කියලා චෙක් කරන්න ඕනේ. එතකොට මෙතන ඩිසිෂන් එකේ සංකේතය දාලා තියෙනවා. නම්බර් එක වැඩි බිඳුව නම් ඒ කාරණේ සත්‍යයි කියන පැත්තෙන් ගියොත් අපිට ආන්සර් එක ගණනය කරගන්න පුළුවන්. එතකොට මෙතන ආන්සර් කියන එක ඔබට පේනවද? ආන්සර් කියන එක පේනවා. ඔව් ආන්සර් සමාන SQRT කියලා තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ SQRT number. එතකොට SQRT කියන එක නැතත් ප්‍රශ්නයක් නෑ. මෙතන අපි ගැලීම් සටහනක් මගින් පාවිච්චි කරලා මේ පිළිතුර පැහැදිලි කරන හින්දා මෙතන ගණනය කිරීම කියලා ලිව්වත් ඇති. වර්ගමූලය ගණනය කිරීම. ඒක යම් පරිගණක භාෂාවකට ආවේනිකව විවිධ ක්‍රම තියෙනවා. අපි දැන් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ පරිගණක භාෂාවට අනුබද්ධ ක්‍රමය වර්ගමූලය ගණනය කිරීම. ඊට පස්සේ වර්ගමූලය ප්‍රතිදානය කිරීම. නමුත් අපි දන්නවා මේ සංඛ්‍යාව ඍණ නෙවෙයි නම් එහෙම නැත්නම් නම්බර් වැඩි බිඳුව නෙවෙයි නම් අපිට උත්තරයක් දෙන්න වෙනවා number is not positive කියලා. ඒ ඔන්න ඔය විදිහටයි මේ ගැටලුවේ අපිට පිළිතුර ගොනු කරන්න අවශ්‍ය වෙන්නේ. අපි ඊළඟට ඇත්තටම මේකේ කෝඩ් එක මම මේ මොහොතේ අපේ ගුවන් කාලය පිරිමහ ගන්න ඕන හින්දා ලියපු කේතය පැහැදිලි කිරීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මේ කේතය අපි ගන්නම්කෝ කොහොම කොපි කරලා ගමුකෝ මේ Python language එක ඇතුළට නැත්නම් Python අපේ කම්පයිලර් Python මෘදුකාංගය ඇතුළට. එතකොට Python මෘදුකාංගය දැන් ස්ථාපනය කරගෙන තියෙනවා කියන කාරණේ මම හිතන්නේ දන්නවා මේ වෙනකොට හැමෝම. අපි ෆයිල් ගිහිල්ලා දැනටමත් මේකේ තියෙනවා මේ කෝඩ් එකක් මම ඒ වෙනුවට අලුතෙන් අපේ කේතය මේ වගේ පිටපත් කරනවා. දැන් බලමු අපි පොඩ්ඩක් උතේ මේ කෝඩ් එක තේරුම් ගන්න. මෙතනදී මේ අලුත් දෙයක් පොඩ්ඩක් පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා. අපි චූට්ටක් අකුරු වල සයිස් එක ලොකු කරගමු. මේ කෝඩ් ඇත්තටම ලියා ගන්න ඕනි වෙන්නේ නැහැ. මට හිතෙනවා අපිට දැන් මට මේ උත්තර ටික දාන්න පුළුවන් WhatsApp එකට. එතකොට කෝඩ් ලියන්න අවශ්‍ය නැහැ. අවබෝධ කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ සංකල්පය දැන් අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රශ්න පත්‍රය හෝ සිලබස් එකේ හෝ අපිට නිශ්චිතව කියලා නැහැ මේ ඉම්පෝර්ට් කරගන්න හැටි මොඩියුල් එකක් ගැන. නමුත් විභාග උත්තර කෙටි ප්‍රශ්නයක හෝ ඒ වගේ දෙන්න පුළුවන්. මේ import කියන keyword එකකින් කියවෙන්නේ මේ maths කියලා මොඩියුල් එකක්. ඒ කියන්නේ Python වල තියෙන මොඩියුල් එකක් තමයි math ක්‍රියාකාරකම් සඳහා තියෙන මොඩියුල් එකක්. සියලුම දේවල් ටික Python වල අපිට ලබා ගත්තොත් Python ලොකු වෙන හින්දා ගොඩක් රන් කරනකොට විශාල මේ ඉඩ ප්‍රමාණයක් RAM එකේ වැය වෙන හින්දා ඒගොල්ලෝ මොඩියුල් math වගේ මොඩියුල් අපිට import කරගන්න පුළුවන්. ඊළඟට number සමානයි int input enter a number කියන පේලිය අවශ්‍යතාවය මොකක්ද? මේ විචල්‍යයක්. ඒ කියන්නේ අපි RAM එකේ හදා ගන්නා වූ යම්කිසි ඉඩ ප්‍රමාණයක් තමයි number කියලා කියන්නේ. ඒ number කියන ඉඩ ප්‍රමාණයට අපි integer වලින් ලබා ගන්නා වූ අගයක් ඇතුළත් කරන්න අවශ්‍යයි. ඉතින් මේ පේලිය මම හිතන්නේ මෙන්න මෙහෙම මම ආපහු ටයිප් කරලා පෙන්නුවොත් එහෙම අපිට number සමානයි input කියලා ගත්තොත් මේක මම හිතන්නේ ගොඩක් දරුවෝ දන්නවා input කියන එක ගත්තොත් input function එකෙන් අනිවාර්යයෙන්ම user ගෙන් අපි enter a number කියලා ගන්න පුළුවන්. නමුත් පුතේ මෙතනින් අපිට ලැබෙන්නේ number කියන අගය සඳහා අක්ෂරමය දත්තයක්. ඒතර මේක අපි ගණනය කරොත් එහෙම ඔයගොල්ලන්ට පේනෙයි මම run කරන්නම් මේ මොඩියුල් එක. දැන් ඊට කලින් අපි කෝඩ් එක ඉස්සරහට යන්කෝ. if කියන condition එක දන්නවා ඔයගොල්ලෝ number වැඩි බිඳුව වුණොත් අපි කියන්න ඕනි මෙන්න මෙතන මම answer කියලා දාගන්නම්. number එක බිඳුවට වැඩි නම් answer එක කියලා කියන්නේ math කියන මොඩියුල් එකේ SQRT කියන ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරලා තියෙනවා ඒගොල්ලෝ කල්ැතුවම. ඒක ෆන්ක්ෂන් එකට අපේ number කියන එක අපි පාස් කරා. ඒතර අපි මෙතනින් ලබා ගන්නා වූ විචල්්‍ය number කියන එක ඔබට පැහැදිලි දැන් සංඛ්‍යාත්මක අගයක් විය යුතුයි කියලා. මක් නිසාද? ඒ number කියන එක මෙතනට අපි පාස් කරන්න ඕනි නම් ඒක
අක්ෂරමය தත්ත්වයක් ලෙස තිබිලා හරියන්නේ නැහැ. මොකද math module එකේ SQRT කියන ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ ඒක සංඛ්‍යාත්මක වුණොත් විතරයි. හොඳයි. දැන් අපි බලමු අපිට මෙතනත් එහෙමනම් මේ print කරන්න කියන්නේ ans කියලා මම ගන්න උත්තරේ. දැන් උත්තරේ කියලා කියන variable එකක් define කරගත්තා. ඒක math වලින් SQRT calculate කරගත්තා math module එකෙන් ඒක පුරවගත්තා. ඒ answer එක print කරගත්තා. එහෙම නෙවෙයි නම් කියන්නේ මෙන්න මේ කොන්දේසිය නෙවෙයි නම්. හොඳයි. if එක කවුරුත් දන්නේ හින්දා අපි ඉක්මනට run කරමු. මේක save කරන්න අවශ්‍යයි. මම කලිනුත් save කරලා තිබිච්ච හින්දා තමයි මෙහෙම lazy මම ආපහු පෙන්නන්නත් එක්ක මෙන්න මෙහෙම save කරන්නම්. අපි මේක SQRT කියලාම දාමු. මොන නමක් දැම්මත් කමක් නැහැ. .py කියලා දාන්න පුරුදු වෙමු. save. දැන් run. එතරම් අපි run module කියන එකට ගියොත් මෙන්න මේ විදිහට අපිට enter a number කියලා සංඛ්‍යාවක් ඉල්ලනවා. එතකොට මම ආදානය කරන සංඛ්‍යාව 25යි කියලා කිව්වොත් ඔබට පේනවා error එකක් ආවා. එතකොට මේ error එක එන්න හේතුව තමයි මෙන්න මෙතන integer නොවීම. ඒ නිසා අපිට සිද්ධ වෙනවා තවත් int කියලා inbuilt function එකක් call කරන්න. ඒ int කියන inbuilt function එකෙන් මෙන්න මෙතන අපි ලබාගත්ත input අගය integer කරන්න සිද්ධ වෙනවා. ඒතර මේක විභාග ප්‍රශ්නයකදී අපිට ගොඩාක් වෙලාවට මේ වගන්තිය ඕනි වෙනවා පරිශීලකයන් යමක් ආදානය කරගන්නා වූ ආකාරය සංඛ්‍යාත්මක අගයක් ගැනීම සඳහා int විධානය ඕනි වෙනවා. හරි දැන් මේ කේතය අපි run කරමු run module. okay. ඒතර සංඛ්‍යාවක් ආදානය කළා උත්තරේ ධන 5යි කියලා ආවා. නැවත වතාවක් මම කෝඩ් එක රන් කරලා ඍණ සංඛ්‍යාවකුත් ලබා දීලා බලමු. run module ඍණ සංඛ්‍යාවක් ලබා දෙන්නම්. not a positive number කියන අපේ කේතය ක්‍රියාත්මක වුණා. එහෙම නැත්නම් කෝඩ් එක නිවැරදිව run වුණා. ඊටාම සරල කේතයක්. නමුත් අපි මේකෙන් මේ import math කියන විධානය අඳුරගත්තා. අලුතෙන්ම. එතකොට ඒ ආශ්‍රිතව මෙන්න මේ ආකාරය math එකේ තියෙන. ඒතර ඔබ දකින්න පුළුවන් මෙවැනි කෙටි ප්‍රශ්නවලදී එහෙම මේවා දැක්කට බය වෙන්න අවශ්‍ය නැහැ. එතකොට මේ කියන්නේ මොකද්ද? math එකේ SQRT කියන අනුබද්ධිත ෆන්ක්ෂන් එකක්. හොඳයි අපි ඊළඟ කේතයට යමු. අවබෝධ කර ගැනීම පමණක් මේ වෙලාවේ ප්‍රමාණවත් වෙයි. මොකද අපිට උත්තර ටික දාන්න පුළුවන් හින්දා. දැන් ඊළඟට අපි දීලා තියෙන කඩදාසියෙන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මේකේ තියෙනවා අපි දැනගෙන ඉන්න ඕනි Python වල වැඩ පටන් ගන්න නම් අවශ්‍ය මූලිකම දේවල් ටික තමයි පුතේ මොනවද මේ මෙහෙයුම්. එතකොට අපි A ගෙන් B අඩු කිරීම ඇත්ත වශයෙන්ම A අඩු කිරීම B සරලයි අපි දන්න ගණිතමය ක්‍රමයක්ම තමයි. A ගුණ කිරීම B A බෙදීම B අවුලක් නැහැ. ඒ ටික අපි දන්න දේවල්ම තමයි. බලය තමයි අපිට පොඩ්ඩක් පැටලෙන්නේ. තරු 2 බලය සංඛ්‍යාව තව සංඛ්‍යාවෙන් බෙදුවාම ඉතිරිය ප්‍රතිශත ලකුණ. එතකොට පූර්ණ අංශය එහෙම නැත්නම් කොච්චරද කියන එක තමයි ඉරි දෙකකින් බලාපොරොත්තු වෙන්නේ. අපි ඉන්ටරැක්ටිව් ඉන්ටර්ප්‍රිටර් කියන අවස්ථාවට ගියොත් ඉන්ටරැක්ටිව් ඉන්ටර්ප්‍රිටර් එකේ මම ටයිප් කරන ඒවා පේනවද කියලා බලන්න. මෙන්න මේ විදිහට මට චෙක් කරලා බලන්න පුළුවන් නේ මොකක්ද 25ට 3 ඒවා කොච්චරද කියලා. 25ට 3 ඒවා 8යි. මට 25ට 3 සංඛ්‍යාව කීයද කියලා බලන්න ගත්තොත් 3ෙන් බෙදුවාම ඉතුරු වෙන ගාන බැලුවොත් මම මොඩියුලස් ඔපරේටර් එක එහෙම නැත්නම් ප්‍රතිශත ලකුණ. මේ ආකාරයට ඔබ කවුරුත් දන්නවා දැන් මෙන්න මේ වගේ මූලික දේවල් ටික. මොකද බලය හොයන්න අපි 2 4 වෙනි බලය කියන්නේ 16යි. ඔන්න ඔච්චරයි අපිට මතක තියාගන්න තියෙන්නේ. මේ තියෙන්නේ හරියටම බෙදුවාම කීයද එන්නේ? මේ තියෙන්නේ බලය, මේ තියෙන්නේ ඉතුරු වෙන ගාන. මේ තියෙන්නේ පූර්ණ බෙදීම. ඔන්න ඔය කාරණා තුන මතක තියාගන්න. මොකද ಗುಣ කිරීම බෙදීම අඩු කිරීම කොහොමත් අපි දන්න ඒවම තමයි. හොඳයි. ඊළඟට අපි යනවා මේ කේටලුවෙන් පස්සේ අපිට දක්වලා තියෙන මෙන්න මේ කේතයට වත්මන් දිනය සහ වේලාව ප්‍රදර්ශනය කිරීම සඳහා Python වැඩසටහනක් ලියන්න. ඒතර මේක ඇත්තටම අපේ විභාගෙන්දී අපේ මේ අපේක්ෂා කරන්නේ මම දැකලා තියෙන ආකාරයට මෙවැනි Python වල අර හැංගිච්ච තැන් එහෙම නැත්නම් ඒවා විශේෂයෙන් ප්‍රෝග්‍රෑමර් කෙනෙකුටම ඕනි වෙන දේවල් පරීක්ෂා කරන්නේ නැහැ. මේකේ තේ පසු බලාගත්ත හැකි මට මම මේක පැහැදිලි කරන්න වෙලාව ගත නොකර මැතමැටිකල් විභාගයේදී අහන ප්‍රශ්න අනුසාරී පැත්තකට යන්න හින්දා ඕනි හින්දා අපි මේකට යනවා. එතකොට අපිට විභාග ප්‍රශ්නයකදී කොහොම වුණත් අපිට මූලිකම දෙයක් තමයි මේ ඉන්පුට් කරගන්න දෙයක්. නම ආදානය කර ගැනීමට Python වැඩසටහනක් ලියන්න. පරිශීලකයාගේ පළමු සහ අවසාන නම ආදානය කර ගැනීමට Python වැඩසටහනක් ලියන්න. ඉතින් මේක නම් කවුරුත් දන්න එකක් නේද මේ බලන්න. fname file name එක
input your first name. එතකොට input කියන විධානය එහෙම නැත්නම් input කියන function එක enter your first name කියලා අපි මේ ආකාරයට double quote ඇතුලේ ඇත්තටම display වෙන්න ඕන text එක දෙනවා. l name කියලා variable එකක් සඳහා මේ වගේ දෙනවා. දැන් මේ කාරණා දෙක කවුරුත් දන්නවා. මොකද f name කියලා කියන්නේ RAM එකේ හදාගන්නා වූ తాවකාලික විචල්යක්. එහෙම නැත්නම් අපි කියනවා data දත්ත ගබඩා කරන ස්ථානයක්. දැන් මේකේ දත්ත ස්වરૂපය අපි මේ වගන්තිය තුලින් කියන ආකාරයෙන්ම ඉබේම හදා ගන්නවා මෙයාගේ data type එක. data type එක අපිට ඕන වෙලාවක check කරන්න පුළුවන් type කියන function එකෙන්. ඒතර මේකේ type එක වෙන්නේ string. දැන් මේකේ function type එකත් string වෙනවා දත්ත වර්ගය. ඉතින් අපිට ප්‍රමාණවත් මොකද හේතුව අපි මේ නමක්නේ බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි ඕනම දෙයක් ඕනම ගානකදී ගැටලුවකදී අපිට උත්තරය නැවත ලියා දැක්වීමේ වගන්තියක් නිර්මාණය කරන්න වෙනවා. එතකොට අපි පහුගිය ගැටලු බැලුවොත් ඕන වෙලාවක අපිට අපි ළඟ තියෙන දේවල් ටික කොහොමද print කරන්නේ? ඒතර තියෙන දේවල් ටික අපිට string වලට හරවලා තමයි print කරන්න වෙන්නේ. ඒතර දැන් මෙතනදී නම් hello කියන එක මම අතින් කාවද්දලා තියෙන එකක් string එකක්. බලන්න l name කියලා මම මෙතන call කරලා තින්නේ අර අපි ළඟ දැනටම තියෙන string එක l name එක සහ හිස් තැනක් මට තියබ්බොත් මේක අවුල් වෙන්නේ නැති හින්දා හිස් තැනකුත් මට තියන්න පුළුවන්. ඒකත් නැවත string එකක්. ධන f name. ඒතර ධන ලකුණෙන් තමයි අපි මේකට strings concatenation එහෙම නැත්නම් string කීපයක් එකට පාවිච්චි කිරීම කියන එක ලියන්නේ. ඒතර hello කියන එක string එකක්, l name කියන එක string එකක්, ස්පේස් එක තැබීමත් string එකක්, f name කියන එකත් string එකක්. ඒ සියලුම දේවල් ධන ලකුණෙන් සම්බන්ධ කළා. මොහොතකට අපි මේක විධානය රන් කරලත් බලමු. ඇති දෙයක් නැහැ. නමුත් අපි මේ කෝඩ් එකම ආපහු රන් කරන්න පාවිච්චි කරනවා. මාතර සේව් කරන්න යන වෙලාව අඩු වෙන හින්දා control S පාවිච්චි කරලා මම මේක සේව් කරන්න. run ගිහිල්ලා run module කියන තැනින් මම මේක run කරාට පස්සේ ඔබට පේනවා මෙන්න මේ පහළ enter your first name කියලා ලැබිලා තියෙනවා. එතකොට අපි මේ CRC එකේ වැඩ කරන මගේ නම කලින් මම කිව්වෙත් නෑනේ ඔයගලන්ට නේද? මම සරත්. එහෙනම් ඔබ කවුද කියලා මම අහන්න වැඩි වෙලාව ගන්නෙත් නෑ පුතේ. එතකොට last name කියලා තියෙනවා. මම ගොඩ කෙවල කියලා දෙන්නම්. එතකොට දැන් මේ විධානයන් දෙක එක පෙළට මුද්‍රණය කිරීමක් මෙතනින් අපිට සිද්ධ වෙනවා. hello ගොඩ කෙවල සරත්. ඒ අර මම මගේ කේතේ කියලා තියෙන නිසා. ඒ ආකාරයට. හොඳයි. එතකොට මේ කේතය ගැන ගැටලුවක් නැහැ මං හිතන්නේ කාටවත්. මම ටිකක් ඉක්මනට කතා කරේ මේක මුලම දේවල් නිසා. ඊළඟට අපි බලමු මෙන්න මේක ඉතාම වැදගත්. මේක චුට්ටක් අපේ මූලික දැනුමින් එහාට යන්න උත්සාහ කරන ගැටලුවක්. පරිශීලකයාගෙන් කමා වලින් වෙන් කරන ලද සංඛ්‍යා අනුපිළිවෙලක් පිළිගෙන එම අංක වලින් ලිස්ට් සහ ටපල් කියලා අපි හඳුන්වන දත්ත arrays එහෙම නැත්නම් දත්ත ප්‍රරූප දත්ත වර්ග දෙකක් list කියලා වර්ගයකකුයි ටපල් කියලා වර්ගයකකුයි ඒවට වෙන වෙනත් වත්කම් එහෙම නැත්නම් හැකියාවන් තියෙනවා. අපි බලමු ජනනය කරන Python වැඩසටහනක් ලියන්න තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ comma separated එහෙම නැත්නම් comma වලින් වෙන් කරපු අගයන් ටිකක් Python පරිශීලකයා මේ ක්‍රමලේඛය රන් කරපු වෙලාවේ ලබාගෙන යාගෙන් ඒ ටික list එකකටයි ටපල් එකකටයි දාන්න තමයි තියෙන්නේ. list කියන්නේ කොටු අරහනකින් මේ ආකාරයට වෙන් වෙන කියන එක. ටපල් කියන්නේ මේ වගේ රවුම් අරහනකින් වෙන් වෙනවා කියන එක. එතකොට දැන් මේකේ කේතේ මම රන් කරගනිමින්ම පැහැදිලි කරගැනීමකට යන් අපි. දැන් මම මේ වෙලාවේ ටයිප් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ වෙලාව නාස්ති වෙනවනේ. ඒ හින්දා ටයිප් කරපු කෝඩ් එක ගන්නවා. අරගෙන අපිට අවශ්‍ය වෙන්නේ මේක අවබෝධ කරගැනීම. දැන් බලන්නකෝ මෙතන ඉස්සලාම තියෙනවා values. මේ values කියලා කියන්නේ මම ගත්ත මොනවා හෝ විචල්යක්. ඒක valuesම වෙන්න ඕනේ නැහැ. xy වෙන්නත් පුළුවන්. අපි x කියලා ගත්තොත් අර meaningful නෑනේ. ඒ නිසා තමයි අපි මේ values වගේ අගයක් උතට දාන්නේ. values input කියන විධානය යටතේ input sum comma separated numbers කියලා තියෙනවා. දැන් මේක text එකක් විදිහට තමයි input වෙන්නේ string එකක් විදිහට තමයි. ඉතින් මෙන්න මේකත් අපි නිතරම දැකලා තියෙනවා පහුගිය ප්‍රශ්න පත්‍රවල මේ කාරණේ. මොකද මේ split කරන කියන විධානය. එතකොට මේ values කියන ටික අක්ෂරමය දත්තයක්. ඒ අක්ෂරමය දත්තය එක පෙළට කියව ගැනීමක් තමයි මේ වගන්තියෙන් කෙරෙන්නේ. හැබැයි ඒ ටික මේ කමා තියෙන තැන් වලින් ස්ප්ලිට් කරලා දෙනවා. ඒතර values කියන අක්ෂරමය දත්තයට අනුබද්ධිත මෙතඩ් එකක් තියෙනවා. ස්ප්ලිට් කියලා අපි මෙතඩ් එකට කියනවා.
ඉතින් අපි එතනදී පාවිච්චි කරනවා මේ ස්ප්ලිට් මෙතඩ් එක. හැබැයි ඒකට අනිවාර්යයෙන්ම ආගියුමන්ට් එකක් දෙන්න ඕනි කොහොමද ස්ප්ලිට් කරන්නේ කොමන තැන්වලදී ස්ප්ලිට් කරන්නේ කියන එක. ඒතර මේක අපිට අත්හදා බැලීම් කරන්න පුළුවන් වෙනත් තැන්වලින් ස්ප්ලිට් කරන්න කියලා මේකට දෙන්න පුළුවන් කේතයක්. මේ ටෙක්ස්ට් එකක් මෙන්න මෙතනට අපි කමාව දීලා තියෙනවා. එතකොට එහෙම කරාට පස්සේ අපි මේ තව විධානයක් පාවිච්චි කරනවා මේ ටපල් කියන ආකාරයේ දෙයක් නිර්මාණය කරන්න එහෙම නැත්නම් ටපල් කියලා දත්ත වර්ගයක් තියෙනවා ඒක නිර්මාණය කරන්න කියලා. ඒතර මෙතන ලිස්ට් කියලා කියන්නේත් මොකක් හරි මම දාපු විචල්්‍ය නාමයක්. ඒ විචල්්‍ය නාමය ලිස්ට් කියන විචල්්‍යයට ගත්තා වූ අගයන් ටික මේ අපිට මෙතනම මුද්‍රණය කරන්න කියලා කියන්න පුළුවන්. print කියලා. මේ විදිහට. දැන් ඒතර print කරලා ඉවරයි. ඊළඟට ඒ ලිස්ට් එක මේ tuple කියන ෆන්ක්ෂන් එක ඇතුළට අපි ලබා දෙනවා. ඒතර tuple කියන්නේ තවත් inbuilt ෆන්ක්ෂන් එකක්. ඒකට ආගියුමන්ට් එකක් විදිහට එහෙම නැත්නම් ඒකට අපි පාස් කරන්නේ මේ වෙනකොට RAM එකේ හදාගෙන තියෙන ලිස්ට් එක. ඒ ලිස්ට් එක පාස් කරා. දැන් එතකොට අලුතෙන් මේ tuple කියන ෆන්ක්ෂන් එක ආශ්‍රයෙන් අලුතෙන් tuple කියලා තව එකක් නිර්මාණය වෙනවා. දැන් මේක මේ පොඩ්ඩක් අවුල් නම් මම මෙතන y කියලා දාන්නම්කෝ. මේක ලිස්ට් එක අපි L කියලා දාමු. මොකද එකක් නැත්නම් keywords වගේ හිතෙනවනේ නේද? එතකොට මෙතනට මම දාන්න වෙන්නේ L. එහෙනම් පැහැදිලි L එකක් ලිස්ට් එකක් හදාගත්තා. එම ලිස්ට් එක මම මෙතනට පාස් කරා. එතන මේ ලිස්ට් එක මම මුද්‍රණය කරන්න කියලා කියන විදිහ තමයි මෙන්න මේ වගන්තිය. මේක පොඩ්ඩක් ආයෙ ඔන්න මම ලියන්නම්. මේව ලිව්වා ලිස්ට්. ලිස්ට් එක කොහොමද ලිස්ට් එකක් කියන එකත් එක්ක එන්න ඕන නම් මෙන්න මෙතන කමාවක් ගහලා මේ L එක මම දානවා. එතකොට අර කියපු ලිස්ට් එක මට ලිස්ට් කියලා ලියවිලා ඉස්සරහින් ලියවෙයි. දැන් ඒ ලිස්ට් එක මම මේ tuple කියන ෆන්ක්ෂන් එකට පාස් කළා. ඒතර y කියලා එකක් මට නිර්මාණය වෙනවා. ඇත්ත වශයෙන්ම ඒක තමයි මම මෙන්න මෙතන මුද්‍රණය කරන්න ඕනේ. එතකොට දැන් ගැටලුව පැහැදිලි. values ගත්තා, split කරා, ඒක මුද්‍රණය කරා ලිස්ට් එක. ඒ ලිස්ට් එක මෙතනට පාස් කළා. ඒ පාස් කළාම නිර්මාණය වෙන්නේ මෙන්න මේ tuple කියන ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා y කියලා tuple එකක් තමයි හැදෙන්නේ. ඒකත් අපි මුද්‍රණය කළා. ඔන්න දැන් මම රන් කරන්නම්. මෙන්න මේ ආකාරයට අහනවා දැන් input sum comma separated numbers. මම එනවා 25, 36, 9, 63 මොනවා හරි අගයන් ටිකක් දීලා enter කරන්න. enter කළාට පස්සේ අපිට දකින්න හම්බ වෙනවා list එකක් නිර්මාණය වෙලා තියෙනවා. tuple එකක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට දැන් මෙහෙම list එකක් අපිට ඕනි වෙන්නේ අපි හිතමුකෝ අර උදාහරණයක් තිබුණානේ එක අවුරුද්දක කැන්ටිමේ තියෙන කෑම වල මිල ගණන් වගේ දෙයක්. එහෙම නැත්නම් ළමයින්ගේ නන් ටිකක් මොනවා හරි කමන්නේ. ලැයිස්තුවක් ඇතුළට අපිට දාගන්න හැකියාවක් ලැබෙනවා. දැනට අපි මේ ගැටලුවෙන් ඉවත් වෙමු. මේක මම හිතන්නේ වැටහෙන්නේ නැති. දැන් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු අපි කවුද ඉන්නේ තාම අහගෙන ඉන්නව නේද පුතේ? ඇහෙනවද සම්පත්? හරි හොඳයි හොඳයි. ඊළඟට පුතේ දැන් අපි යනවා එහෙමනම් පරිශීලකයාගෙන් ගොනු නාමයක් ඊළඟ ගැටලුවට යන්නේ පරිශීලකයාගෙන් ගොනු නාමයක් ආදානය කර ගැනීමට සහ එහි දිගුව මුද්‍රණය කිරීමට Python වැඩසටහනක් ලියන්න. දැන් ඇත්ත වශයෙන්ම ආරම්භයේදී අපි Python සමග වැඩිපුර කාල වේලාවක් ගත නොකරන නිසා සමහර වෙලාවට අපිට මේ කිනකට වෙනස් ගැටලු නමුත් ගැටලු 10ක් 15ක් 20ක් විතර හදනකොට අපිට පේන මේ ඔක්කොම එකම කෝඩ්ස් ටික තමයි කැරකෙන්නේ විශේෂ දේවල් විවිධ අවස්ථාවලදී අපිට ඕනි වෙනවා කියන එක. දැන් මෙතනත් මම බැලුවේ පොඩ්ඩක් වෙනස් එකක් ගැටලුවක් දාන්න. ඒ නිසා මේකෙන් කියන්නේ මොනවා හරි ෆයිල් නේම් එකක් දුන්නාම අර කලින් වගේ මේක ස්ප්ලිට් කරගන්න ආකාරය. එතකොට මෙතනම අපි බලමු මේ ගැටලුව කෝඩ් එක පේනවා ඇති මම හිතන්නේ දැන් ෆයිල් නේම් එක තමයි මේ විචල්්‍යය. ෆයිල් නේම් කියන එක. එතකොට ඒක ඉන්පුට් කරගන්නවා ෆයිල් නේම් එකක්. අර කලින් කිව්වා වගේම මෙන්න මේ වගේ වචන දැක්කහම අපි විශේෂයෙන් පොඩ්ඩක් සමහර දරුවෝ මේ හිතනවා මොකක්ද මේ ක්‍රමය. දැන් මේ ප්‍රෝග්‍රෑමර්ස්ලා ගොඩක් වෙලාවට යොදා ගන්න උපක්‍රම. එතකොට f_extensions. එතකොට මෙතන ඇත්තටම මේ අපි මේ
ෆයිල් නේම් එක දෙකට කඩන්නනේ හදන්නේ. ෆයිල් නේම් එකක් කියන්නේ අපි ගත්තොත් ෆයිල් නේම් එකක තියෙන්නේ මොනවද? ෆයිල් නේම් එකක තියෙනවා මෙන්න ඩොට් එකක් තියලා අපි Java වගේ එකක් නේ ලියන්නේ නේද? අගට එහෙම නැත්නම් අගට ඩොට් එකක් තියලා මොනවා හරි මේ අකුරු තුනක් එනවනේ. ඔන්න ඔහම. ඒතර මුල අක්කරේ නමක් තියෙනවා. මේ තමයි ෆයිල් නේම් එකක් කියන්නේ. ඒතර මෙන්න මේ කෑල්ල තමයි එක්ස්ටෙන්ෂන් එක කියලා කියන්නේ. ඒතර මේ එක්ස්ටෙන්ෂන් එක ගබඩා කරලා තියාගන්න පාවිච්චි කරලා විචල්ලේ නාමයත් fextens කියලා තමයි හදාගෙන තියෙන්නේ. මොකක් හරි කමන්නේ නැහැ එතනට. අර meaningful හින්දා. එතකොට මොකද්ද කරන්නේ? අර කියපු ෆයිල් නේම් කියන මෙන්න මේ කියන ගබඩා කරලා තියාගන්නා වූ අක්ෂරමය දත්තය ස්ප්ලිට් කරනවා තිත කියන තැනින්. මොකද තිත කියන එක තමයි අපි සෙපරේට් කරන්නේ ෆයිල් නේම් එක. ඒතර ෆයිල් නේම් එක පරිශීලකයා මේ මොහොතේ ලබා දීලා ඉවරයි. ඒ ලබා දුන්නේ අපි හිතමුකෝ abc.java කියලා. ඒතර abc.java කියපු ෆයිල් නේම් එකේ තිතෙන් සෙපරේට් කළාට පස්සේ ස්ප්ලිට් කළාට පස්සේ අපිට ඇත්තටම මෙන්න මේ කෑලි දෙක මේ දෙකම ලැබෙනවා. abc කියන එකයි java කියන එකයි දෙකම ලැබෙනවා ලිස්ට් එකක් ඇතුළට. දැන් ඒකෙන් අපි print කරන්න කියලා කියන්නේ ඒකෙන් මෙන්න මෙතන කියනවා print කරන්න කියලා extension එක විතරක්. ඒ කියන්නේ the extension of the file is කියලා මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. REPR. ඒතර REPR කියන ආපහු ෆන්ක්ෂන් එකක් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අර f extension කියලා අපි ගත්ත මීට ඉහත පේළියේදී කොටස් දෙකකට කඩාගත්ත එකකින් ඍණ පැත්තේ ඉඳලා අපි දන්නවා අර ලිස්ට් වල ඍණ පැත්තේ මුල අගිස්සේ ඉඳලා එන ආකාරය අගයක් අරගෙන මුද්‍රණය කරන්න කියලා කියන ආකාරය. එතකොට අපි බලමු මේ විධානයේ චුට්ටක් හොඳයි පැහැදිලි කරගන්න රන් කරන එක. මේ විදිහට. එතකොට මම රන් කරන්නම්. මම හිතනවා අකුරු චූට්ටක් තව ලොකු කරොත් හොඳ වෙයිද කියලා පොඩ්ඩක් බලමු අපි තවත් සැරයක් 20 වගේ දාන්න. ඔව්. එතකොට run module කියන තැනට ගියාම okay to save input the file name එක input කරන්න කියනවා. මම දාන්නම්කෝ my village .docx කියලා docx ඒ කියන්නේ word file එකක් my village.docx. ඒතර දැන් මේක මම විධානය ක්‍රියාත්මක කළාට පස්සේ එහෙම නැත්නම් මගේ ආදානය ඇතුල් කිරීම සඳහා enter බොත්තම එබුවාම the extension of the file is docx කියලා මෙයා අරගෙන දෙනවා. දැන් මෙතනදී මම මෙන්න මේ ස්ථානයට print එකක් දාලා බැලුවොත් එහෙම print එකක් දාලා බැලුවොත් අර f extension කියන එක f_extns මීට ඉහත පේළියේ හදාගත්ත මෙන්න මේ විධානය මෙන්න මේ f extension කියන එකේ හැටි කොහොමද කියලා බලා ගන්න ඕන හින්දා මම print එකක් දැම්මා. මේ print එකට කලින් එහෙනම් ආයෙ run කරලා බලමු. okay input file name අපි ආපහු සැරයක් .ppt කියලා දෙමු. type උනේ නෑ මම හිතන්නේ my village pt. ඒතර දැන් my village.ppt කියලා මම ලබා දීලා තියෙනවා ෆයිල් නේම් එක. දැන් enter කරන්න. මට දැනගන්නත් ඕනි වෙනවා පුතේ දැන් අපි කතා කරන දේ මේ මොහොතේම ඔබට දර්ශනය වෙනවද කියන එක. නේද? පොඩ්ඩක් ප්‍රමාදයක් තියෙනවා වුණොත් වැටහෙන්නේ නැති වෙයි. මේ මොහොතේම එනවද කියලා චුට්ටක් බලලා පැහැදිලි නම් කියන්න. දැන් myvillage.ppt මම enter කළාට පස්සේ මෙන්න අර මම කියපු print එකෙන් මට බලා ගන්න පුළුවන් වුණා අර split වෙලා එන හැටි. myvillage ඇලෙරක් myvillage, ppt. එතකොට මේ පාඩම ඉවර වෙච්ච ගාම මම දාන්නම් මේ උත්තර ටික. මේ කේත ටික බලා ගන්න පුළුවන්. එතකොට ආපහු දැන් මෙතන එහෙමනම් මෙන්න මේ print එකෙන් අපි දැක්කා මෙයාගේ හැටි. ඒ ගත්ත f extensions කියන මේ විචල්ලේ තමයි ඍණ පැත්තේ ඉඳලා එකක් ආපස්සට කඩලා තමයි මේ print කරේ අවසාන පිළිතුරේදී. The file extension of the file is ppt. හොඳයි.
ඊළඟට තව ගැටලුවක් දීලා තිනවා පහත ලැයිස්තුවෙන් පළමු හා අවසාන වර්ණ ප්‍රදර්ශනය කිරීම සඳහා Python වැඩසටහනක් ලියන්න. රතු කොළ සුදු කළු මම ඇත්තටම ඒක සිංහලෙන් දාලා තිබුණාට අපි ඔක ඉංග්‍රීසියෙන් ලබා දෙමු ගැටලුව අඩු කරගන්න ඕන හින්දා මේ වෙලාවේ. ඒතර මෙන්න මේක තමයි කෝඩ් එක. කලර් ලිස්ට් එකක් මෙන්න මේ විදිහට අපි ඉන්පුට් කරගන්නවා කම්පියුටරේට. කලර් ලිස්ට් එකක් කියලා කියන්නේ ලිස්ට් කියලා කියන ආකාරයෙන්ම කොටු වරහණක් තිබ්බොත් ලැයිස්තුවක්. ඒතර ඒක ඇතුලේ ස්ට්‍රින්ග් අගයන් ටිකක් මේ වගේ දාන්න පුළුවන්. සංඛ්‍යාත්මක අගයන් වෙන්න පුළුවන්. මේ වගේ ස්ට්‍රින්ග් අගයන් වෙන්නත් පුළුවන්. ඒතර ඒ අගයන් වලින් මෙතනදී විශේෂ දෙයක් කියන්න බලාපොරොත්තු වෙනවා. මේකත් අපි සමහර වෙලාවට දකිනවා දැනගෙන ඉන්න ඕනේ දෙයක්. මොකක්ද ඒ කියලා මම හිතන්නේ මේක කෝඩ් එක කොපි කරගෙනම බලමු. මෙතනට ගිහිල්ලා මේකටම දාන්නම්. මේදී ඕගලන්ට පොඩ්ඩක් වාසි වෙන විදිහට මම මේක y කියලා ගන්නකො y සමානයි කියලා ඔන්න අපිට තියෙනවා red green white black කියලා අක්ෂර මේ ලිස්ට් එකක් ලැයිස්තුවක් තියෙනවා. දැන් මේ ලැයිස්තුවේ අපේ ගැටලුව තියෙන්නේ මුල එක්කෙනයි අග එක්කෙනයි අපිට ලබා ගන්න ඕනි කියලා. ඒතර මුල එක්කෙනයි අග එක්කෙනයි ලබාගෙන මුද්‍රණය කරන්න තමයි print විධානය ලබා දෙන්නේ. එතකොට මෙන්න මේ උපක්‍රමයේ Python වල අනුගමනය කරනවා යම් කිසි දෙයක් ප්‍රතිදානය කිරීම සඳහා. මොකක්ද මේ තව උපක්‍රමයක්. ඒතර ඩබල් කෝට් ඇතුලේ මම මෙන්න මෙහෙම ප්‍රතිශත ලකුණත් එක්ක S අකුර. ප්‍රතිශත ලකුණත් එක්ක S අකුර. එතකොට දැන් මට මෙන්න මේ ලිස්ට් එකේ තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ රන් කරන වෙලාවෙත් දැන් මේක නම් නියතයක් යූසර්ගෙන් ලබා ගන්නවා වෙන්න පුළුවන්. මේ ලැයිස්තුව. ඒතර මේ වෙලාවේදී නම් මම ඉන්බිල්ට් මෙතන දීලා තිබුණා වුණාට මේ ලැයිස්තුව පරිශීලකයාගෙන් අපි අර කලින් ගත්තා වගේ කොමා සෙපරේටඩ් කරලා ගන්නවා වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් කොහොම හරි ප්‍රතිදානය කරන වෙලාවේදී මම දන්නේ නැහැ මෙතන අග එකයි මුල එකයි මොකද්ද කියලා. ඒක මගේ කෝඩ් එකෙන් තමයි ජෙනරේට් වෙන්නේ. එතකොට මෙන්න මෙතන මම y වල අපේ දැන් ලේසියට ගත්ත විචල්්‍ය නාමය y නේ. y වල බිඳුව වෙනි අගය සහ y වල ඍණ 1 වෙනි අගය කියන කාරණා දෙකම මේ ප්‍රතිශත ලකුණත් සමග අපි ලබා දෙනවා. එතකොට ඇත්ත වශයෙන්ම මෙන්න මේ ස්ථානයට මෙන්න මේ S අකුර අනිවාර්යයි. ඒ කියන්නේ ස්ට්‍රින්ග් එකක් විදිහට තමයි මෙයා මෙතනට බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රතිශත ලකුණත් එක්ක S අකුර දෙකක් දාලා තියෙනවා. ඉතින් අවුලක් නැහැ. ඒක ස්ට්‍රින්ග් එකක්. මොකද ඩබල් කෝට් ඇතුලේ තියෙන්නේ. ඒතර කම්පියුටරේට කිසිම ගැටලුවක් නැහැ. Python වලට මේ ස්ට්‍රින්ග් එකක් තමයි මුද්‍රණය කරන්නේ. හැබැයි ඒ ස්ට්‍රින්ග් දෙකට අගයන් අපි පිටින් එවන්න ඕනි. අන්න ඒ සඳහා තමයි මෙන්න මේ ලකුණ පාවිච්චි කරන්නේ. මේ පිටින් එවන දේ තමයි මෙන්න මේ ආකාරයට අගයන් දෙකක් නිසා තමයි මෙහෙම වරහණක් යොදන්න උනේ y වල බිඳුව සහ y වල ඍණ 1 කියන අගයන් දෙක. එතකොට මෙන්න මේක පැහැදිලිද බලන්න y වල බිඳුව. ඒ කියන්නේ y කියන ලැයිස්තුවෙන් බිඳුව වෙනි අවයවය. ඒ කියන්නේ y කියන ලැයිස්තුවෙන් ඍණ 1 වෙනි අවයවය. එතකොට මෙතන මේ වරහණෙන් කියන්නේ මෙන්න මේ ප්‍රතිශත ලකුණත් සමග යන වරහණ. අවසාන වරහණෙන් කියන්නේ print එකේ වරහණ. ඕන විදිහට අපිට ලබා දෙන්න පුළුවන් මේ print එක. මම නිකන් තව වාක්‍යයක් දාන්නම් print කියවුවොත් තව එකක් අපි නිකන් හිතුව ප්‍රතිශත ලකුණ ඩබල් කෝට් ඇතුලේ ලකුණ S ඒ ප්‍රතිශත ලකුණ කෙසේ විය යුතුද? කමාවක් එහෙම දාන්න බෑ. ප්‍රතිශත ලකුණ කෙසේ විය යුතුද? y වල සම්පූර්ණ උත්තරය කියලා කියමුකෝ. y වල සම්පූර්ණ දේ තියෙන දේ. ඔය ආකාරයට දෙන්න පුළුවන්. එතකොට මම මේක රන් කරනවා. run module save කරන්න. එතකොට ඔයගලන්ට පේනවා y වල තියෙන සමස්තයම red green black ආදී වශයෙන් සමස්තයම එක සැරයක් ආවා. ඊට පස්සේ අර අග එකයි මුල එකයි ආවා. y වල තියෙන සමස්තයම එක සැරයක් ආවෙමක් නිසාද මෙන්න මේ ස්ථානයේදී අපි කිව්ව නිසා print කියලා මේ ආකාරයට print y. දැන් මම මේක තා චුට්ටක් පැහැදිලි කරන්න කැමතියි මේ මෙන්න මේ විදිහට අපි ආදානය කරගමු යූසර්ගෙන් int එකක් input enter a number name කියමු. දැන් මෙතන int නැතුව අපි නිකන් දැනට string එකක්ම ගමු.
ඔය විදිහට x කියලා යම්කිසි නමක් ඉල්ලනවා. අන්නේ නම මම මෙතන කියලා දෙනවා. ඒකට දැන් මෙන්න මේ පේලි යුගලයෙන් මම ක්‍රියාත්මක කරලා පෙන්වන්න හදන්නේ input enter a name කියන වගන්තියේ මම ආදානය කරන නම එයා ග්‍රහණය කරගෙන මෙතනින් ඩිස්ප්ලේ කරන එක. එතකොට මෙතන අපිට your name is කියලා ඔහොම දෙන්නත් පුළුවන්. ඒතර your name is කියලා මෙන්න මේ ප්‍රතිශත ලකුණ හරහා මම පාස් කරනවා ඇතුළට මෙන්න මේ string එක ඇතුළට මම මෙතන ලබා දෙන x කියන එක. ඒතර මම මෙතන ලබා දෙන x කියන එක එයා ග්‍රහණය කරගෙන ඒක මෙතනට ලබා දුන්නාම එතනින් ඒක මෙතනට පාස් කරනවා. බලමු අපි රන් කරලා. ඕකේ. enter a name කියලා ඇවිල්ලා තිනවා. අපි නමක් ලබා දෙමු. සරත් කියලා දුන්නා. එතකොට your name is සරත් කියලා අපිට මුද්‍රණය කරගන්න තව වෙලාවක්. තව ආකාරයක් තමයි මේ ආවේ. ඊට අමතරව අර කලින් අපේ ලැයිස්තුවේ මුලයි අගයි එකතු කරලා දුන්නා. එතකොට මෙතනදී අපිට බිලක් එහෙම මුද්‍රණය කර ගැනීමේදී මේක වැදගත්. ඒ කියන්නේ බිලේ ෆයිනල් ටෝටල් එක අපිට ඒ බිලට අනුව වෙනස් වෙනවානේ. බිලට අනුව වෙනස් වෙන නිසා මෙන්න මෙතනදී අපිට වෙනස් වෙන දේ නේද? බිලේ අවසාන ඵලය මේ මෙතන වගේ තැනකට පාස් කරලා තිබ්බහම තව විස්තරාත්මක දෙයක් සමග ඒක මෙතනදී ඔය ආකාරයට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේකත් string සමග ගණන් කිරීමේදී තව ආකාරයක්. මෙතනදී තව දෙයක් කියලා ඉන්න මේ d අකුර දැම්මොත් මෙතන බලාපොරොත්තු වෙන දේ අපි රන් කරලා බලමු. enter a name කියන තැනට මම සංඛ්‍යාවක් දාන්නම්. බලන්න දෝෂයක් ආවා. d format එක වැරදි කියලා number is required කියලා ආවා. ඒ කියන්නේ මෙන්න මෙතනට බලාපොරොත්තු වෙන්නේ d කියන්නේ සංඛ්‍යාත්මක උදාහරණයක් හින්දා මෙන්න මේක මම int කරන්න. run enter name කියන තැන අපහු සැරයක් සංඛ්‍යාවක්. ඒ සැරේ ඒ සංඛ්‍යාව අවුලක් නැතුව මුද්‍රණය වුණා. හොඳයි ගැටලුවක් නෑ. අපි ඊළඟට එහෙමනම් තව පොඩි වෙලාවක් කතා කරමු. අපි පැයක කාලයක් තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට මේ කාරණේ වටහා දුන්නට පස්සේ පුතේ අපි යනවා මෙන්න මේ කාරණේ. d ඇති අංකයක් සහ 20 අතර වෙනස ලබා ගැනීමට Python function එකක් ලියන්න. එම සංඛ්‍යාව 20ට වඩා වැඩි නම් ප්‍රතිදානයේ නිරපේක්ෂ වෙනස මෙන් දෙගුණයක් විය යුතුය. Python function කියන જાතිය ගැන තමයි මේ පොඩ්ඩක් මේකෙදි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න. ඒතර d ඇති අංකයක් සහ 20 අතර වෙනස. 20 කියලා කියන්නේ එතකොට ready made value එකක්. එහෙම නැත්නම් අපි විසින් දන්නා වූ අගයක්. එම අගය සහ අපි පරිශීලකයන් ආදානය කරනා වූ අගය අතර වෙනස ලබා ගැනීම තමයි Python function එකක් ලියන්න ඕනි. ඒතර ඒක 20ට වැඩි නම් ප්‍රතිදානය නිරපේක්ෂ වෙනස මෙන් දෙගුණයක් විය යුතුය. ඒතර 20ට වඩා අඩු නම් අපි ලබා දෙන අගය අපි තුමුක උදාහරණයක් විදිහට දැන් මෙන්න මෙතන මේ කෝඩ් එකම මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. මොකද සමහර වෙලාවට අපිට තාම ෆන්ක්ෂන් ගැන ලොකු අවබෝධයක් නැතුව හිටියොත් මේක අමාරු වෙයි. දැන් අපි def කියලා හඳුන්වන්නේ මොකක්ද? def කියලා කියන අර්ථ දැක්වීම def කියන වචනය අනිවාර්යයෙන්ම ෆන්ක්ෂන් Python භාෂාවේදී ෆන්ක්ෂන් එකක් define කිරීම කියන දේ සංකේතවත් කරන්න දාන keyword එක. එතන මට මොකක් හරි නමක් ඕනි. මම දැන් මේ නම ABC කියලා ගන්නම්කෝ. ABC තමයි මගේ නම. ඉතින් ෆන්ක්ෂන් එකක් වුණාම අනිවාර්යමත් නැහැ. නමුත් මෙතනදී අපේ වැඩේ කරන්න අපි පිටින් එවන්න ඕනි අගයක් තියෙනවා. ඒ පිටින් එවන්න ඕනි අගයට අපි කියනවා පැරාමීටර් එකක් කියලා. ඒක තමයි මේ n වලින් මම සංකේතවත් කරන්නේ n. එතකොට n කියන එක මම මේ ෆන්ක්ෂන් එක ගැන අභ්‍යන්තරයේ තියෙන්නේ මොනවද කියලා කිසිම දෙයක් පැහැදිලි නොකරම මේ ටික ගැන හිතන්නවත් එපා.
නමුත් ඇත්තටම ෆන්ක්ෂන් එකක තියෙන මූලිකම දේ ඒක ඔහෙ තියෙනවා. කවුරු හරි ඒක එක්සිකියුට් කළේ නැත්නම් මේ ෆන්ක්ෂන් එක ඔහෙ තියෙයි. ඒක ගැන ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒතර ෆන්ක්ෂන් එකේ ඇතුලේ තියෙන දේවල් එක්සිකියුට් වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ෆන්ක්ෂන් එක කෝල් කළාට පස්සේ කියලා අපි කියනවා. දැන් මෙතන දැන් print විධානයේ යටතේ මම කෝල් කරන්නේ කවුද? ABC. මගේ ෆන්ක්ෂන් එක. එතකොට print එකකින් බලාපොරොත්තු වෙන්නේ මුද්‍රණය කර ගැනීමක්. එතකොට ABC ෆන්ක්ෂන් එක තමයි මම කෝල් කරන්නේ. එතකොට ABC ෆන්ක්ෂන් එකෙන් එළියට ලැබෙනවා යම්කිසි දෙයක්. අන්න ඒක තමයි මම මේ print කරන්න බලාපොරොත්තු වෙන්නේ. තව සැරයක් print කරනවා ABC ෆන්ක්ෂන් එකෙන් එළියට ලැබෙන යම්කිසි දෙයක්. එතකොට මෙතනදී මම මේ ෆන්ක්ෂන් එකකට බලාපොරොත්තු වෙනවා කියලා කිව්වනේ ආදානයක් පැරාමීටර් එකක්. ඒතර මේ 22 කියන අගේ තමයි මම ෆන්ක්ෂන් එකට පාස් කරන්න සූදානම් වෙන්නේ. මෙතනදී 14 කියන එක තමයි පාස් කරන්න සූදානම් වෙන්නේ. ඒතර මොහොතකින් අපි බලමු මේකට අපිට ඕනි අගයක් පාස් කරන්නත් පුළුවන්ද කියලා. ඔය අගයන් දෙකෙන් ඒතර ෆන්ක්ෂන් එකක් අපි ලියනකොට මෙහෙම ලිව්වොත් ABC වරහන් ඇතුලේ n අපි බලාපොරොත්තු වෙන ඉන්පුට් ෆන්ක්ෂන් එකට දෙන පැරාමීටර් එක අනිවාර්යයෙන්ම මෙන්න මේක තමයි සින්ටැක්ස් කියලා කියන්නේ. ඒතකොට දැන් මේක අපි විභාගෙදි රකින්න ඕන නීතියක්. මේ ඉරක් ගහගෙන අපේ කඩදාසියේ මේ ෆන්ක්ෂන් එක ලියනකොට ඉරක් ගහ ගන්න ඕනි ෆන්ක්ෂන් එකේ ඩොට් එක තියලා පොඩ්ඩක් ඉදිරියට ඉන්ඩෙන්ට් කළාය කියන එක තහවුරු කරගන්න. මොකද Python වල ප්‍රධාන සින්ටැක්ස් තමයි මේ තියෙන්නේ. මේ ඉන්ඩෙන්ට් එක නැත්තම් වැඩ කරන්නේ නැහැ. ඒතකොට මෙතන අපි ගිහිල්ලා එන්ටර් කරපු ගමන් ඔන්න ඔතනට තමයි පනින්නේ. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකේ බොඩි එක කියලා අපි කියනවා. ෆන්ක්ෂන් එකේ බොඩි එක. එතකොට මේකෙදි අපි කියනවා if n අඩුයි 17 නම් ඒක කොහොමත් අපි දන්නවා n අඩුයි 17 නම් අඩු හෝ සමාන නම් රිටර්න් කරන්න කියනවා. මේ රිටර්න් කියන එකත් ෆන්ක්ෂන් එකක තියෙන විශේෂ වචනයක්. දැන් රිටර්න් කරනවා කියලා කියන්නේ යම් කිසි දෙයක් එළියට දෙනවා රිටර්න් කරනවා. ඒතර ෆන්ක්ෂන් එකකින් අපි බලාපොරොත්තු වෙනවා උත්තරයක්. ඒ උත්තරය අපේ වෙන වැඩවලට අපිට පසුව ගොඩක් වෙලාවට යොදා ගන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ රිටර්න් කියන එක නැතත් මේ ෆන්ක්ෂන් එකේ මට මෙතනම print එකක් දාලා තියන්න පුළුවන්. මේ print එක දැම්මොත් ඒත් වැඩ කරනවා. මෙතනත් print එකක්. තව print එකක් අපිට දාන්න පුළුවන් 17 අඩු කිරීමෙන් කියලා. 17 තමයි අපි ආදානය කරපු සංඛ්‍යාව. sorry අපි අතන 20 කියලා තිබුණේ. මම හිතන්නේ මෙතන පැටලිල්ලක් වෙයි මේ 17ක් කරන් තියෙනවා මේක 20 කරමු. මොකද්ද මේ 17 ආවේ කොහෙන්ද කියලා බලයි ඔයගොල්ලෝ 20 20ට වඩා අඩු නම් 20 අඩු කිරීම n 20 අඩු කිරීම n ඒ වගේම 20 අඩු කිරීම n කියලා මෙතනටත් දාමු. ඒතර රිටර්න් කරන්නේත් 20 අඩු කිරීමෙන් print කරන්නේත් 20 අඩු කිරීම n. ඒතර මෙතන print කරා එක මම මේ වටහා ගන්න ඕනි හින්දා මෙන්න මෙහෙම මොකක් හරි අකුරු ටිකක් දාමු. එතකොට මේකත් සමග මේ කමාවක් දාලා සංඛ්‍යාත්මක අගයක් 20 කියලා කියන්නේ නිශ්චිත අගයක් n කියන්නේ මම අතරින් එවන අගය ඒ දෙකේ වෙනස. ඒක එහෙම වෙන්නේ මම එහෙන් එවන අගය 20ට වඩා අඩු නිසා තමයි මට පුළුවන් වෙන්නේ 20න් n අඩු කරලා මෙතන ලියන්න. එතකොට 20න් n අඩු කරලා ලියුවාම අපිට නිරපේක්ෂ අගයක් අපි කන්ට්‍රෝල් කරා. කියන්නේ අපිට මොනම හේතුවක් නිසාවත් දැන් මේ ඍණ උත්තරයක් ලැබෙන්නේ නැහැනේ. අපි එවන එක 20ට වඩා අඩුයිනේ. අඩු නිසානේ මේ පේලිය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මෙන්න මේ වගන්තිය ක්‍රියාත්මක වුණා. ඒතර මේ වගන්තියේදී මම එක print එකකුත් පාවිච්චි කරනවා, return එකකුත් පාවිච්චි කරනවා. මක් නිසාද මට අවශ්‍යයි මේ functions කියන જાතියේදී. functions කියන જાතියේදී කරන්න පුළුවන් වැඩ දෙකක්. එකක් එතනම print කරන එක, අනිත් එක return කරන එක. මේ මම කියන එක තමයි return වෙන්නේ. හරි. ඊට පස්සේ එහෙම නෙවෙයි නං else කියලා කියන්නේ මෙන්න මේ කොන්දේසිය නෙවෙයි නං. ඒ කියන්නේ අපි පිටින් එවන n එක 20ට වඩා වැඩි නම් ඔන්න අවුලක් වෙනවානේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ දෙකේ වෙනස. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා මේ ABC කියලා මෙතන නම වෙනස් කරේ අපෙන් ගැටලුවේ තියෙන්නේ ගැටලුව පොඩ්ඩක් අප බලලා ඉමු. සංඛ්‍යා දෙකක් අතර වෙනස ලබා ගැනීමට තමයි Python code එක ලියන්න ඕනේ. එතකොට 20ට වඩා අපි පාස් කරන වැලියු එක අඩු වුණොත් එහෙම වෙනස වෙන්න ඕනේ අපේ සංඛ්‍යාවෙන් 20 අඩු කිරීම. එතකොට අපේ සංඛ්‍යාව තමයි n. එතකොට n වලින් මෙතන 20 දාමු. n වලින් 20 අඩු කරා විතරක් නෙවෙයි ඒගොල්ලෝ තව සෙල්ලමක් කියනවා දෙකෙන් ಗುಣ කරන්නත් කියනවා. නිකමට කියන්නේ. එහෙමත් කරනවා අපි. දැන් මේ if එක දැන් මේ i කියන එක ගැටලුවක් නෑ නේද? ඒ කියන්නේ අවස්ථා දෙකේදී n වලාගේ 20ට වඩා අඩු නම් අපිට අවුලක් නෑ. අපි කියනවා මෙන්න මේ විදිහට කරන්න කියලා. ඒතර 20න් n අඩු කරන්න කියලා. එහෙම නෙවෙයි නම් අපි කියනවා n වලින් 20 අඩු කරන්න කියලා. හැබැයි ඒක දෙකෙන් ಗುಣ කරන්නත් කියන හේතුවක් නැතුව ඒක නිකන් උවමනාවක් නෑ ඒකට. එහෙම කියලා කියනවා. ඉතින් මෙතනත් මම ඕනනම් print එකක් මෙතනටත්
දානවා. මට පෙන්වන්න ඕනි මේ else part එකටත් අපිට print විධානයක් ඇතුල් කරන්න පුළුවන්. ඒතර ඒ print විධානයට මම BB කියලා දෙන්නම්. 20 අඩු කිරීම n වෙයි. එතකොට එන්න ඕනි n අඩු කිරීම 20. වරහණකින් වහමු. ඒතර ওই විදිහට print විධානයකුත් තියෙනවා. දැන් අපි ABC කියන function එක call කරනවා එක වතාවකදී 22 පාස් කරලා තව වතාවකදී 14 පාස් කරලා. ඒතර මේ අවස්ථා දෙකේ දැන් කේතේ පැහැදිලි. එහෙනම් අපි run කරමු. run module. Okay to save. Invalid syntax. මෙන්න මෙතන තිතක් run module. Okay to save. තවත් මොකද්ද invalid syntax එක run module. Okay. අන්න මේ සැරේ අපිට පාස් කරපු අගයන් දෙකට අනුව අපි ඉස්සෙල්ලා 22 හින්දා 2 ආවා. මෙන්න මේ සංඛ්‍යාව අපි පාස් කරේ අපි බැලුවොත් කෝඩ් එකට ගිහිල්ලා පාස් කරේ 22. එහෙනම් ලැබෙන්න ඕනි උත්තරේ තමයි 22 කියන එක 20ට වඩා වැඩි නිසා මෙන්න මේ print එක. නේද? දැන් මේ print එක ලැබුණා ඉස්සෙල්ලා. ඊට අමතරව return වුණා අගයක්. අන්නේ return වෙච්ච අගය තමයි මෙතන print උනේ. එතකොට එහෙමනම් දෙපාරක් මම මේ දෙක අයින් කරන්නම්කෝ ಗುಣ කිරීම දෙක. ඔයගලන්ට පේනවා දෙපාරක් එන්න ඕනි 22කින් මෙන්න මේ 22 මෙතනට ලබා දුන්නා. ඒ කියන්නේ මේ පාස් කරන 22 මෙන්න මෙතනට යනවා. ඒක පරීක්ෂා කරනවා මේ 20ත් එක්ක. ඒ 22 මේ 20ට වඩා වැඩි. ඒ කියන්නේ else part එක තමයි run වෙන්නේ. else part එකේදී print එකක් කරන්න කියලා තියෙනවා BBB කියලා එකක් සහ n වලින් 20 අඩු කරලා ඒ කියන්නේ අපේ අගේ විශාල හින්දා 22කින් 20ක් අඩු කරලා 2යි කියන එක මේ B ටිකත් එක්ක print වෙනවා. ඒට අමතරව return වෙනවා එකක් එළියට දෙනවා විසි කරනවා අගයක්. මොකක්ද ඒ අගය? n වලින් 20ක් අඩු කරලා. ඒ කියන්නේ 22කින් 20ක් අඩු කරපුවාම එන අගය 2යි. දැන් ඒ නිසා මේ විධානය කොහොමද ක්‍රියාත්මක වෙනවා? මෙතනින් එළියට එන එක තමයි මෙන්න මෙතනින් අල්ලගන්නේ. එතකොට ABC කියන function එක call කරනකොටම ඔය return කරපු එක තමයි මෙතනට එන්නේ. මේ return කරන්නේ මේ අවස්ථාවේදී මොකද්ද? 22ට අනුරූපීව return වෙන්නේ මෙන්න මේක. n අඩු කිරීම 20 කියන එක. එතකොට ඒ කියන්නේ ඇත්තටම n කියන්නේ 22 නිසා 22කින් 20ක් 2 නිසා 2 කියන එක තමයි මෙතන return වෙන්නේ. මෙන්න මේ ටික වෙන්නේ 2යි එතකොට. මේ ටික වෙන්නේ 2යි. ඒ දෙක තමයි එතන print කරන්නේ. දැන් සැකයක් තියෙනවා නම් අපි මේ print එක බලා ගන්න ආයෙත් මෙතනට තව අකුරු ටිකක් දාමු SS කියලා. ඔන්න ඔහොම. එතකොට මම මේ 14 අයින් කරන්නම්. දැන් අපිට මේ කෝඩ් එක රන් කරාම ලැබෙන්න ඕනි උත්තර දෙකයි. එකක් තමයි BBB කියලා n ඍණ 20 කියන එකේ උත්තරේ. එහෙම නැත්නම් 2 කියන උත්තරේ ලැබෙන්න ඕනි. ආපහු මෙතනින් return වෙන අගය මෙතනට පාස් කරගෙන return වෙන අගය මෙතනට අරගෙන ABC කියන function එක call කරන නිසා return වෙන අගය මෙතනට 2යි කියලා ලැබෙනවා. ඒක SSS සමග එන්න ඕනි. run module. okay. මෙන්න ලැබිලා තියෙනවා. අර BB part එකයි SS part එකයි. දැන් මම හිතන්නේ මට බලාපොරොත්තු වෙන දේ ටිකක් වෙලා ගත වුණත් පැහැදිලි කරන්න පුළුවන් වුණා මේ ෆන්ක්ෂන් එකක තියෙන ප්‍රධානම දේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි චෙක් කරන්නේ ওই දැනුම තමයි තියෙනවද කියලා ෆන්ක්ෂන් එකක් සම්බන්ධව. ෆන්ක්ෂන් එකකට කෝල් කරද්දි වැලියු එකක් පාස් කරන්න ඕනි. රිටර්න් කරනවා ඒ නිසා ඒ යම් කිසි අගයක් ඒ රිටර්න් කරන එක තමයි මෙන්න මෙතනින් අපි අල්ලගන්නේ. ඉතින් මේ අගේ මට ඕන දෙයක් කරන්න පුළුවන්. බලන්න මේ අගේට 10ක් එකතු කරන්න කිව්වොත්. ඔය අගේට 10ක් එකතු කරන්න පුළුවන් මට. ඒ කියන්නේ ABC 22 කියන අගේ පාස් කරපුවාම එළියට එන්නේ මට 2යි. ඒතර 2යි 10යි 22ක් උත්තරේ එන්න ඕන. run module okay. 22ක් නෙමෙයි 2යි 10යි 12ක් එනවා. එතකොට පැහැදිලි ඇති මෙන්න මේ return කියන එකේ වැදගත්කම ඕනෑම ගණිත ක්‍රියාවකට මට මේ ෆන්ක්ෂන් එකකින් එළියට ගත්තු අගය නැවත ලක් කරගන්න පුළුවන් අවශ්‍යතාවය අනුව බිලක් හෝ වෙනත් ඕනම දෙයක් සකස් කිරීමේදී. හොඳයි මේකට දැන් අපි මේ ෆන්ක්ෂන් එකේ සම්බන්ධ යූසර් ගෙන් මොනවා හරි දෙයක් අරන් උනුත් පාස් කරමු. අපේ වෙලාව නම් ඉක්ුත් වේගෙන යනවා. නමුත් කමක් නැහැ. කරන දේ චුට්ටක් වැදගත් වෙන ආකාරයට ඉන්පුට් කරගන්නවා මම ඉන්පුට් එකක්. number. එතකොට number එකක් ඉන්පුට් කරගත්තාම ඒක මෙතනට පාස් කරමු. A. දැන් එහෙනම් මම මේ අවස්ථාවේදී කන්ට්‍රෝල් කරනවා මට A කියන එක පරිශීලකයන්ට ලබා දෙනවා ආදානය කිරීමේ හැකියාව. එතකොට enter a number මම number එක මේ වෙලාවේදී 20ට
වැඩි එකක් දීලා බලමුකෝ 56. දැන් 56 දුන්නොත් රන් වෙන්න ඕනේ උඩ කෝඩ් එකනේ. 56 කියන එක රන් වුණොත් 56 20ට වඩා වැඩි. ඔව්. එහෙනම් ඒත් 15 එකනේ. ආපහු සැරයක් රන් කරලා 20ට වඩා අඩු එකක් ඊළඟ අවස්ථාවේ ලබා දෙමු. 20ට වඩා අඩු එකක් කියන්නේ 14. 14 දුන්නොත් කෙලින්ම 6යි කියලා ලැබෙනවා. හොඳයි. මේ කෝඩ් එක උනත් මම අවස්ථා දෙක තුනම ඇතුළත් කරලා මේ පිළිතුර පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක දාන්නම්. ඒක. එතකොට තව විනාඩි 10ක වගේ කාලයක් තමයි අපේ නිශ්චිත වේලාව තුල ඉතුරු වෙන්නේ. මම තව එක කෝඩ් එකක් පොඩ්ඩක් පැහැදිලි කරලා පුතේ ඔයගොල්ලන් බලාපොරොත්තු වෙනවා මොකක්ද මේ තියෙන දුර්වලකම් කියලා. දැන් අහගන්න. දැන් මේ බලන්න. ඊළඟ ගැටලුව තියෙන්නේ දී ඇති සංඛ්‍යා තුනක එකතුව ගණනය කිරීම සඳහා Python වැඩසටහනක් ලියන්න. අගයන් සමාන නම් ඒවායේ එකතුවෙන් 3 ගුණයක් ප්‍රතිදානය කරන්න. එතකොට sum thrice කියලා තමයි ෆන්ක්ෂන් එක තියෙන්නේ. xyz කියලා තමයි අපේ ෆන්ක්ෂන් එකේ ඇතුළට ගියාම එක්සිකියුට් කරන කේතය එතන process එක. ඊළඟට x සහ y සමානයි z නම් මෙන්න මේ ක්‍රියාව වෙනවා නම් ඒගොල්ලෝ කියන ආකාරයට sum එක 3 ගුණයක් කරගන්න කියනවා. ඒක රිටර්න් කරන්න කියනවා. ඒකේ 아무තු දෙයක් නෑ අපි දැකපු දෙමයි තියෙන්නේ. තුනක එකතුව ගණනය කිරීමට. අපි මේ සංඛ්‍යා තුන පාස් කරනවා මෙතනින් 1 2 3 කියලා ෆන්ක්ෂන් එකට. ඊට පස්සේ ඒක print කරනවා. එතන මෙතන return එකක් මෙන්න මෙතන sum thrice කියන එකේ මම return කියන keyword එක දීලා තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මෙන්න මෙතන indent එකක් තියෙනවා. දැන් මේක මේ PowerPoint එකේ තියෙන හින්දා මේ indent ඒවා නිසියාකාරව තියෙන්න ඕනේ. දැන් මෙන්න මේක තමයි ප්‍රධාන line එක. මම මෙතනින් design වලට ගිහිල්ලා මේ sorry insert වලින් රේඛාවක් කරගෙන පොඩ්ඩක් මේක ගහලා පෙන්නන්න. මෙන්න මේක තමයි function එකේ ඇතුලේ body එක line එක. එහෙනම් තමයි function එකේ තියෙන indent එක ওই line එකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන line එක වෙනයි. මේ if එක නිසා මේක indent වෙන්න ඕනේ මේ ආකාරයට. එතකොට අවසාන return එක මේ තියෙන්නේ. ඒතර අවසාන return එක කියන්නේ මේ ක්‍රියාව හෝ මේ ක්‍රියාව දැන් මොකද මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ සමාන වුණොත් විතරනේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ අගේනේ. ඒතර ඒ අගේ මෙතන රිටර්න් කරනවා. එහෙම නැත්නම් මේ if එක සිද්ධ වුණත් කමක් නැහැ. මෙතන රිටර්න් කරනවා. ඒ කියන්නේ ඒක ප්‍රධාන ලයින් එකේ තියෙන්න ඕනේ මේ රිටර්න් එක. කොහොම හරි ඒ රිටර්න් එක තමයි මෙතනින් අල්ලගන්නේ. 1 2 3 පාස් කරලා මෙතනින් එන උත්තරේ මෙතනින් අල්ලගෙන print කරනවා. මේක ඇතුලේ print එකක් දීලා නැහැ. ඊළඟට අපි දී ඇති ලැයිස්තුවක අංක 4ක් අඩංගුව ඇති වාර සංඛ්‍යාව ගණනය කිරීම සඳහා Python වැඩසටහනක් ලියන්න. දී ඇති ලැයිස්තුවක අංක 4 අඩංගුව ඇති වාර සංඛ්‍යාව. දැන් මෙතනදී මම පොඩ්ඩක් ලොකුට ගන්නම්. මෙන්න මේක තමයි දී ඇති ලැයිස්තුව. දී ඇති ලැයිස්තුව අපිට මේක මැක්සිමයිස් කරන්න බෑ වගේ. දී ඇති ලැයිස්තුව 1 4 6 7 4 මෙන්න මේ ලැයිස්තුව මම පාස් කරනවා. නැවත වතාවක් ෆන්ක්ෂන් එකක් තියෙනවා list count කියලා. ඒ ෆන්ක්ෂන් එකට list count 4 කියන්නේ ලැයිස්තුවක්. තර මෙතන මේ ආධුනිකයොත් සමග ඇතරම ක්‍රමලේඛ ලිවීමේදී මේ උපක්‍රමය එච්චර සුදුසු නෑ. list count 4 කිව්වහම මෙතන එකපාරටම අපි මේ එක්සයිට් වෙනවා මොකක්ද මේ ෆයිල් නේම් එක කියලා. මේක නිකම්ම පොඩි අකුරක් දාගත්තා නම් තමයි හොඳ. නමුත් මේක මතක තියාගන්න එකම එක නමක් විතරයි මේ ෆන්ක්ෂන් එකේ නම. 1 4 7 කොටු වරහන් ඇතුලේ දාන මෙන්න මේ අගයන් ටික ලැයිස්තුවක්. එම ලැයිස්තුව මම එම ලැයිස්තුව පරීක්ෂා කරන්න කියලා තමයි කියන්නේ. ඒතර එම ලැයිස්තුව මෙතනට පාස් කරනවා, මෙතනින් එක අල්ල ගන්නවා, එතනින් එක අල්ලගෙන count කියලා විචල්යක් නිර්මාණය කරගන්නවා. ඒ count කියන විචල්ය නිර්මාණය කරගත්තට පස්සේ for කියන ෆන්ක්ෂන් එක for කියන පුනර්කරණය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ for පුනර්කරණය ඇත්තට තාම අපිට කතා කරගන්න බැරි වුණා අද දවස තුල for num is nums කියලා මෙතන තියෙන්නේ. මේක නම් කෝඩ් එක රන් කරලාම පෙන්වන්න වෙනවා. num in nums nums කියලා කියන්නේ පුතේ මෙතන nums කියලා කිව්වේ අපි පාස් කරන අගයන් ටික. මෙන්න මේ ලැයිස්තුව. ඉතින් එම ලැයිස්තුව මෙතනට දුන්නට පස්සේ එම ලැයිස්තුවේ තියෙන මොනවා හෝ අගයන් තමයි num කියලා කියන්නේ. මෙතනදී මේ නම් කියන එක ගැන වැඩි ලොකු බරක් හිතන්න එපා. නම් කියලා කියන්නේ මෙන්න මේවා. 1 1 1 4 1 6 1 4 1 4 ඒ ආදි වශයෙන් වරින් වර මේ සෑම එකක්ම පරීක්ෂා කරනවා. for num in nums nums කියන්නේ දැන් මෙන්න මේ අගේ මෙතනට පාස් කරපු මෙන්න මේ ලැයිස්තුව. එතන මෙම ලැයිස්තුවේ තියෙන
හැම එකක්ම nums බවට පත් වෙනවා. 1 4 6 7 4. ඒකයි මේ for num in nums කියලා තියෙන්නේ. nums නෙවෙයි num බවට පත් වෙනවා. for num. ඒතර මේ නම් කියලා ගත්තාම මෙතන පොඩි අවුලක් තියෙනවා. මෙතන මම XYZ ගත්තා නම් ඔයගලන්ට වඩා හොඳයි. මෙතන for x in nums කියලා හිතා ගන්නකො. ඒ වගේම if x සමානයි 4 නම් සමාන ලක්ෂණ දෙකක් Python භාෂාවේදී අවශ්‍ය වෙනවා සමානතාවය පරීක්ෂා කරන්න. එහෙම නැතුව මෙතන තියෙන්නේ එක සමාන ලකුණයි මේක පැවරුම් කාරකය කියලා අපි කියනවා. මේ පැත්තෙන් මේ පැත්තට පැවරුමක්. මෙතන මේ දෙපැත්ත සමානද කියලා චෙක් කිරිල්ල. සමාන ලකුණු දෙකේදී කෙරෙන්නේ ඒකයි. ඒතර නම් කියලා කියන එක වෙනුවට x කියලා හිතා ගන්නකො. for x in nums හැම x එකක් පාසාම මෙන්න මේ වැඩේ වෙනවනම් මොකද්ද x එක සමාන වෙනවනම් 4ට කවුන්ටර් එක වැඩි කරගන්න එකකින්. ඒ කියන්නේ 4 කියන තියෙන තෑම වාරයකදීම කවුන්ටර් එක එකකින් වැඩි කරගන්න. රිටර්න් වෙනවා කවුන්ට් එක. රිටර්න් වෙනවා අන්තිමට කවුන්ට් එක. ඒක තමයි මෙතන print කරන්නේ. හොඳයි. දැන් ඇත්තටම මට අවසාන වශයෙන් කියන්න වෙනවා මේ අපි දැන් ගත්තොත් එහෙම චුට්ටක් ලිස්ට් එකකට අගයන් ටිකක් එකතු කරගන්න හැකියාවක් ඩෙවලොප් කරගන්න